හරි පුතේ MCQ වලින් සාමාන්‍යයෙන් මේ ෆිසිකල් ටික කොට දාලා දෙන අපේ අලුත් වැඩේ හරි ඒ වැඩේ සාමාන්‍යයෙන් පුතේ මේ ඔයාලට හම්බෙන මේ අන්තිම වීඩියෝ එක මම මේ YouTube දාලා තියෙන අන්තිම වීඩියෝ එක පුතේ මේක මේ වීඩියෝ ෆැක්ට් එකක් විදිහට තියෙන්නේ හරි බිඳුවේ දැනුම තියෙන කෙනෙක්ට උනත් අනිවාර්යෙන්ම හැම පාස් පේපර් එකක්ම විවරණය කරලා හැම පාස් පේපර් එකකම ලකුණු ගන්න පුළුවන් විදිය කියලා දෙන විදියක් තමයි මේ වීඩියෝ සීරීස් එකේ තියෙන්නේ හරි සම්පූර්ණ වීඩියෝ සීරීස් එක ගන්න ඕන දරුවෝ අනිවාර්යෙන්ම ඔය පහළ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා නම්බරයක් සහ කරන්න ඕන වැඩ පිළිවෙල හරි ඒ වැඩ පිළිවෙලෙන් ඔයාට සම්පූර්ණ වීඩියෝ සීරීස් එකම ගන්න පුළුවන්. ඊට අමතරව ඒ විදිහට හදලා තිනවා සම්පූර්ණ පාඩම් ටිකම. හරි. ඒ පාඩම් ටිකම ඔයාට ඕන නම් ගන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් එතකොට ඔයාට පැය 20කදී විතර සම්පූර්ණයෙන්ම වැඩේ කොට දා ගන්න පුළුවන්. හරි. හරි. කොහොම තමයි වැඩේ යන්නේ පුතේ. හරි. හරි. මම අද පටන් ගන්නම් මේ ගොඩාක් මේ කොටසේ ශක්ති විද්‍යාවේ අමාරුම කොටස තියෙන. හරි. ගොඩාක් කට්ටියන්ට උදාසීනීකරණයෙන් තැල්පී කියන එක නා බෑනේ. හරි මම ඒක ගොඩ දාලා දෙන්නම් හරි ඔයාට. ආන්නකෝ උදාසීනීකරණයෙන් තැල්පීදී ඔයා මොනවද දැනගන්න ඕන? හරි මේ අහන්න උදාසීනීකරණයෙන් තැල්පිය පුතේ මොකක්ද උදාසීනීකරණයෙන් තැල්පිය හරි උදාසීනීකරණයෙන් තැල්පිය හරි උදාසීනීකරණයෙන් තැල්පිය මෙහෙම කිව්වම සමහර ළමයිට සෑහෙන්න අවුල් මොකද්ද සර් මේ උදාසීනීකරණයෙන් තැල්පිය සාමාන්‍ය පුතේ සම්මත උදාසීනීකරණයෙන් තැල්පිය ඩෙල්ටා H නෝට් Nu වලින් තමයි සංකේතවත් කරන්නේ පුතේ උදාසීනීකරණයෙන් තැල්පියදී වෙන්නේ මෙන්න මේ වගේ H+ අයන මවුලයකුයි OH- අයන මවුලයකුයි ප්‍රතික්‍රියා කරලා ජලාණු මවුලයක් ඇති කරන ක්‍රියාවලිය තමයි පුතේ උදාසීනීකරණයෙන් තැල්පිය කියලා කියන්නේ. හරි උදාසීනීකරණයෙන් තැල්පිය හරි පුතේ උදාසීනීකරණයෙන් තැල්පිය කියන්නේ කතාව. ඊළඟට පුතේ අහන්න මෙයාගෙන් මවුලයකුයි H+ මවුලයකුයි OH- මවුලයකුයි එකතු වෙලා ජලාණු මවුලයක් හදද්දී සිදුවන එන්තැල්පි පර්යාසයට තමයි මොන එන්තැල්පි කියන්නේ සම්මත උදාසීනීකරණ එන්තැල්පිය. එතකොට පුතේ මේකේ ජලයේ මවුල එකක් ඇති වෙනවා. දන්නවද දන්නේ නැහැ පුතේ? උදාසීනීකරණ වෙන ප්‍රතික්‍රියාව පුතේ තාපදායකයි. ඒ කියන්නේ ශක්තිය නිදහස් වෙනවා. උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක ඩෙල්ටා H මයිනස් වෙනවා පුතේ. ඔයා දන්නවද දන්නේ H+ අයන මවුලයකුයි OH- මවුලයකුයි එකතු වෙලා ජලාණු මවුලයක් ඇති වෙද්දී පිට වෙන තාපය පුතේ ඍණ 57 කිලෝ ජූල් මවුලයට තාපය පිට වෙන හින්දා ඍණාංගයක්. හරි. ඔන්න ඕක තමයි පුතේ උදාසීනීකරණය සම්මත. එතකොට විභාගයේදී අපි දාලා තියෙනෝනේ අම්ලයක උදාසීනීකරණය ඊළඟට භස්මයක උදාසීනීකරණය කියලා. හරි. පුතේ අම්ලයක උදාසීනීකරණය කියලා කියන්නේ අම්ලයක මවුල එකක් වැඩිපුර භස්මයක් මගින් උදාසීනීකරණය කරොත් අම්ලයක උදාසීනීකරණය. එතකොට සර් භස්මයක උදාසීනීකරණය අපි දන්නවනේ භස්මයක මවුල එකක් වැඩිපුර අම්ලයක් මගින් උදාසීනීකරණය කරොත් එයාට කියනවා මොකද්ද? භස්මයක උදාසීනීකරණය. එහෙනම් දැන් ඔයා දන්නවා සම්මත උදාසීනීකරණය, අම්ලයක උදාසීනීකරණය කියන්නේ භස්මයක උදාසීනීකරණය කියන්නේ ඊළඟ කතාව. දැන් ඔයා මේ දෙකම දන්නවනේ. හරි. මේ අහන්න ඔන්න උදාසීන ප්‍රතික්‍රියාවක උදාහරණයක්. හරි. මේ අහන්නකො. හරි. උදාසීනීකරණයකට මම ප්‍රබල අම්ල පළවෙනි විදිය කියලා දෙන්නම්. ප්‍රබල අම්ලෙකුයි පුතේ. හරි. ප්‍රබල අම්ලෙකුයි ප්‍රබල භස්මෙකුයි දාලා උදාසීන කරනවා. ප්‍රබල අම්ලයේ විදියට මම මේකෙදි පාවිච්චි කරනවා මේ HCl වගේ අම්ලයක්. ප්‍රබල භස්මයේ විදියට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භස්ම ඒකස් අවස්ථාවේ ඉන්නේ පුතේ ඒකස් මෙයාගෙන් ඇති වෙනවා ඵලයක් විදියට බලන්න සෝඩියම් ක්ලෝරයිඩ් ඒකස් සහ ජලයේ ලික්විඩ් ඇති වෙනවා. එතකොට ඔයා හිතන්න පුතේ මම මේකෙදි පාවිච්චි කරේ එකයි මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණය වෙන HCl ඝන ඩෙසිමීටර එකක් කියලා. මෙයාගෙන් ඝන ඩෙසිමීටර එකයි මෙයාගේ පුතේ සාන්ද්‍රණය එකයි මවුල ඝන ඩෙසිමීටරයට වෙච්ච මෙයාගෙන් ඝන ඩෙසිමීටර එකක් තමයි පාවිච්චි කරන්නේ. මේ දෙන්නගේම සාන්ද්‍රණය එකයි මවුල ඝන ඩෙසිමීටර. එහෙනම් මේ ඝන ඩෙසිමීටර එකක් නම් ගත්තේ සර් මේ ඝන ඩෙසිමීටර එකේ සාන්ද්‍රණය අදහස් ඝන ඩෙසිමීටර එකේ මවුල එකයි. එහෙනම් මෙයාගේ මවුල එකකුයි මෙයාගේ මවුල එකකුයි තියෙනවා එකතු වෙලා බලන්න මට මෙයාගෙන් වැදගත් පුතේ උදාසීනීකරණයට කවුද? H+ අයන මවුල එකක් තියෙනවා මෙයාගේ මේ H+ එකයි මෙයාගේ OH- මේ OH- මවුල එකයි. එහෙනම් පුතේ මේ දෙන්න ප්‍රතික්‍රියා වෙලා කවුද ඇති වෙන්නේ පුතේ? ජලයේ මවුල එකක් ඇති වෙනවා. මේ ප්‍රතික්‍රියාවේදී පිට වෙන තාපය වුත් කොච්චරද? ඍණ 57යි. සර් ඕක නෙමෙයි ප්‍රශ්නේ. හරි මම ওই විදිහටම මෙන්න මේ වගේ දෙන්නෙක් ගත්තොත් හරි මේවා තමයි ළමයිට ගැටලු. හරි මේක ඔයාලට ඕන පාස් පේපර් එකක් හදන්න පුළුවන් තරමට මම ඔයාව කියනවා සර් සල්ෆියුරික් තුයි මේ
සල්ෆියුරික් තුයි මම ප්‍රතික්‍රියා කරනවා පුතේ. හරි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තුයි. මෙයා භස්මයක්. හරි මැග්නීසියම් මෙයා ප්‍රබල අම්ලයක්. මෙයා ප්‍රබල භස්මයක්. පුතේ මේ දෙන්න ප්‍රතික්‍රියා කරනවා. හොඳට අහගන්න මේ භෞතික තත්ත්ව දැනගන්න ඉන්න එක වැදගත් වෙනවා. මේකේ ඵලයක් විදිහට පුතේ අපිට හම්බෙනවා මැග්නීසියම් සල්ෆේට් මොනවද දන්නවද? ඒක්වස් පුතේ මෙයා අවක්ෂේපයක් නෙමෙයි සහ ජලාණු දෙකක්. කොහොමද ජලාණු දෙකක් ආවේ? බලන්න පුතේ මෙයාගෙන් ලැබෙනවා H+ කීයක් මේ සල්ෆියුරික් විඝටනය වුණාම පුතේ මේ H ලා දෙන්නෙක් පිට කරන එක සල්ෆියුරික් කෙනෙක්. මෙයාගේ මවුල එකක් ගත්තොත් පුතේ අපිට H+ මවුල කීයක් හම්බෙනවද? දෙකක් හම්බෙනවා. මෙයා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල එක මවුලකින් අපිට හම්බෙනවා OH- මවුල කීයක් හම්බෙනවද? OH- මවුල කීයක් හම්බෙනවද? මේ ඔයා දන්නවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විඝටනය වුණාම මේකේ මැග්නීසියම් 2+ අයන සහ OH- මවුල කීයක් දෙනවද? දෙකක් දෙනවා. මේ OH- ලා දෙන්නෙක් ඉන්නවා. එහෙනම් මේකේ ප්‍රතිඵලයක් විදිහට පුතේ ජලාණු දෙකක් ලැබෙනවා. හරි මේ H+ දෙකකුයි OH ලා දෙන්නෙකු එකතු වෙලා ජලාණු දෙකක් ලැබෙනවා. ඔයා දන්නවා පුතේ ජලාණු එකක් හැදෙද්දි ප්‍රතික්‍රියාවේදී 57ක් පිට වෙනවා නම් ජලාණු දෙකක් හදද්දි පුතේ මේකෙදි පිට වෙන තාපය කොච්චරක් වෙන්න ඕනේ? 114ක් විතර වෙන්න ඕනේ. හරි ඔන්න ඔය වගේ කතාවක් තමයි දැනන් ඉන්න ඕනේ. H+ ලා දෙකයි OH ලා දෙන්නයි නම් පිට වෙච්ච තාපය 114යි. මෙතනදී ඇති උනේ පුතේ අවක්ෂේපයක් නම් නෙවෙයි. ඔන්න ප්‍රබල අම්ලයි ප්‍රබල වශ්මයි නම් හරි. ඊළඟට සර් මේ උදාසීනකරණය වෙන්න පුළුවන් තව විදි තියෙනවනේ. උදාසීනීකරණය වෙන්න පුළුවන් තව විදි තියෙනවා සෑහෙන්න ගාණක්. හරි උදාසීනීකරණය වෙන විදි. ඊළඟ විදිය සර් දුබල අම්ලයක් එක්ක මම කියවනේ ඔයාලට විභාගයට එන්න පුළුවන් හැම විදියම කියලා දෙන්නම්. දුබල අම්ලයක් එක්ක ප්‍රබල භස්මයක් ආවොත් හරි ප්‍රබල භස්මයක් ආවොත් පුතේ මෙයාට දුබල අම්ලයක් එක්ක ප්‍රබල භස්මයක් ආවොත් මොකෝ වෙන්නේ? ඔන්න විභාගයට ගියාම ගොඩාක් ළමයි තවුල්. හරි මම මේක උදාහරණයක් විදිහට පුතේ දුබල අම්ල දෙන්නෙක් ගන්නවා. මේ දෙන්නට විශේෂ ලක්ෂණ තියෙනවා. එක්කෙනෙක් ඇසිටික් අම්ලය අනිත් එක්කෙනා HF කියන එක්කෙනා. මේ දෙන්නගෙම සුවිශේෂී ලක්ෂණ දෙකක් තියෙන හින්දා මෙයාව ගන්නෙ. මම මුලින්ම ඇසිටික් ගන්නම්. පුතේ ඇසිටික් අම්ලයෙන් හරි ඇසිටික් අම්ලයෙන් මවුල එකයි මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුයි එනවා ප්‍රබල භස්මයේ විදියට. ළමෙක් කියයි සර් මේ ඇසිටික් වලින් H ලක් දෙනවා. හරි මෙයාගේ මවුල එකක් කියලා හිතමු අපි. හරි වාහි ගන්න මෙයාගේ කොහොම හරි මවුල එකකුයි මෙයාගේ මවුල එකකුයි ප්‍රතික්‍රියාව වෙනවා. එතකොට සර් OH- ලක් දෙනවා. හරි එතකොට පුතේ මේ අහන්නකෝ එහෙනම් එතකොට සර් මෙතන ඇසිටේට් තුයි හරි සෝඩියම් ඇසිටේට් තුයි හරි සෝඩියම් ඇසිටේට් තුයි ජලය ලික්විඩ් තුයි ඇති වෙන්නේ මෙයා ඒක්වස්. හැබැයි පුතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැනගන්නවා ඉස්සරහට ගියාම මෙයාත් ඒක්වස් මේ භෞතික අවස්ථා දාන්නේ මම විශේෂ හේතුවක් හින්දා පුතේ ඔයා දන්නවත් දන්නේ හරිනම් පුතේ මේ ප්‍රතික්‍රියාවේදී මේ අම්ලයකින් මවුලයකුයි භස්මයකින් මවුලයේ ක්‍රියාත්මක වුණා නම් හරිනම් පුතේ ඍණ 57ක තාපයක් එන්න ඕනේ. හැබැයි පොඩි අවුලක් තියෙනවා පුතේ මෙයා දුබල අම්ලයක්. ඔයා දන්නවද දන්නේ පුතේ මෙයා දුබල අම්ලයක් හින්දා පුතේ මෙයා සාමාන්‍ය විඝටනය වෙන්නේ මේ විදිහට ප්‍රත්‍යාවර්තීව. පුතේ මේ ප්‍රත්‍යාවර්තී ලෙස විඝටනය වෙන මෙයා හරි ඔයා දන්නවද දන්නේ මේ විදිහට තමයි මෙයා දෙන්නේ. සාමාන්‍ය පුතේ මෙයාගේ මවුල එකක් විඝටනය වෙලා H+ මවුල එකක්ම ලබා දෙන්නෙත් නැහැ. ඒක පොඩි කතාවක්. ඒක පැත්තකට දාන්නකෝ. අනිත් කතාව හිතන්නකෝ එහෙම දුන්නා කියලා. හරි මේ ගාන හදන්න ලේසියෙන් ඔයා හිතන්නවා මේ විඝටනය වෙලා මෙයාගෙන් H+ මවුල එකක්ම දුන්නා. එහෙනම් පුතේ මේකෙදි පිට වෙන්න ඕන අපි අපේක්ෂා කරනවා හරි 57ක තාපයක්. මාර සීන් එක කියන්නේ පුතේ මේ පිට වෙන තාපයෙන් කොටසක් මෙන්න මෙයා විඝටනය කරන්න පාවිච්චි කරනවා. මේ ප්‍රතික්‍රියාවේදී පුතේ මේ පිට වෙන තාපයෙන් කොටසක් අරගෙන මෙයා භාගයට විඝටනය වෙන්නේ පුතේ. ප්‍රතික්‍රියාවේදී භාගයට මෙයා විඝටනය වෙන්නේ. තවදුරටත් මෙයාව විඝටනය කරගන්න මේ පිට වෙන තාපයෙන් කොටසක් ඉල්ල ගන්නවා මෙයාව විඝටනය කරගන්න. හරි එතකොට සර් මේ අපි අපේක්ෂා කරාට 57ක්. ඇත්තටම පුතේ මෙයාගෙන් පිට වෙන තාපයෙන් කොටසක් මොනව කරගන්නේ පිට වෙන්නේ? මෙන්න මෙයාගේ විඝටන ක්‍රියාවලියට ඉල්ල ගන්නවා. හරි එතකොට මෙයාගේ අපේක්ෂා කරාට 57ක් ඇත්තටම අපිට ලැබෙන තාපය ඍණ 52ක් විතර වෙනවා. මේ බොරු වගේ හරි 52ක් විතර වෙනවා. ඔයා තේරුම් ගන්න 57කට වඩා තාප ප්‍රමාණය අඩු වෙනවා. හරි තාප ප්‍රමාණය අඩු වෙන විඝටනයේට තාපය වැය වෙන හින්දා. හරි ඇයි සර් එහෙම වෙන්නේ? හේතුව අපි අපේක්ෂා කරාට 57ක් එහෙම වෙන්නේ නැහැ. හේතුව මේ ඇසිටික් කියන්නේ දුබල අම්ලයක්. එයා මේ විදියට විඝටනය වෙන්නේ
මේ ලැබෙන තාපයෙන් කොටසක් පුතේ මෙයා මොනෝ කරන්න විභාගෙදී හයි මෙයා විඝටනය කරන්න අවශ්‍ය වෙනවා. මේවා සාමාන්‍යයෙන් අහන්නේ පුතේ සත්‍ය අසත්‍ය ප්‍රශ්න වලට. සත්‍ය අසත්‍ය ප්‍රශ්න වල තමයි අහන්නේ. හරි. සර් තව එක්කෙනෙක් ගත්තේ මොකටද? තව එක්කෙනෙක් කරගත්තම පොඩි වැඩකට වාට වැඩි කියලා දෙන්න කේස් 10ට. හරි. මම ගන්නවා මෙයාගේ කතාව සෑහෙන්න වෙනස්. මේ දෙන්න හොඳට මතක තියෙන්න ඕනේ. දැන් ගන්න පුතේ මම දුබල අම්ලයේ විදිහට HF. ඇයි සර් HF ගන්නෙ? හරි HF තුයි මම ප්‍රබල අම්ලයේ ප්‍රබල භස්මයේ විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුයි ගත්තා. හරි මාර සීන් එක කියන්නේ එතකොට සර් මේ ලවණය සහ ජලය ලැබෙන්න ඕනේ. අම්ලයකුයි භස්මයකුයි නම් ලවණය මෙන්න සෝඩියම් ෆ්ලුවරයිඩ් ලවණය. හරි මෙයා ඒකස් සහ ජලය ලික්විඩ් හම්බෙන්න ඕනේ. හරි සර් මේ බලන්නකෝ මෙයා තු ප්‍රබල අම්ලයක් මේ දුබල අම්ලයක් මෙයාගේ සර් අම්ලයෙන් මවුල එකයි. හරි අම්ලයෙන් මවුල එකකුයි මෙයාගේ භස්මයෙන් මවුල එකකුයි ගත්තාම සර් අපි හිතනවා සර් මෙයා අම්ලයෙන් මවුල එකයි භස්මයෙන් මවුල එකයි දැම්මම සර් ජලාණු මවුල එකක් ඇති වෙන්න ඉපයි. එහෙනම් අපි හිතනවා සර් 57ක තාපයක් මේ ජලය මවුල එකක් නේ ඇති වෙලා තියෙන්නේ. මෙයාගේ එකකුයි මෙයාගේ එකකුයි. එහෙනම් අපි හිතනවා ජලය මවුල එකකුත් ඇති වෙලා 57ක් හම්බෙන්න ඕනේ කියලා. ළමෙක් කියන කලින් තීරිය දන්න ළමෙක් කියනවා සර් මෙහෙමයිනේ 57ක් දෙන්න බෑ මෙයා දුබල අම්ලයක් කියන මෙයා කියනවා සර් මේ දුබල අම්ලය විඝටනය වෙනවා කවුරු බවට H+ අයන සහ F- අයන බවට. ඔන්න දැන් ළමයි කියනවා සර් මේ එහෙනම් දැන් මෙයාගේ පිට වෙන තාපයෙන් කොටසක් මෙයාව විඝටනයේට හරි මෙයාව විඝටනයේට පාවිච්චි වෙනවා. එහෙනම් සර් මෙයාගෙන් පිට වෙන තාපය 52ක් විතර වෙන්න ඕනේ කියලා ළමෙක් කියනවා සර් මම විභාගෙට ගිහිල්ලා මේ වගේ ගාණක් ආව සර් කියලා දුන්න විදිහට මෙයාගේ දැන් මේ ඇත්තටම දුබල අම්ලයක් විඝටනය වෙද්දි මේ පිට වෙන තාපයෙන් කොටසක් ගන්න හින්දා සර් 52යි කියලා මම උත්තරේ ලියලා ඉන්නේ නැහැ කියනවා 57ට වඩා අඩු වගයක් එයි කියලා. ඒ පුතේ වැරදි. මම මේ දෙන්න ගත්තේ විශේෂම හේතු ළමයි වරද්දනම හින්දා පුතේ මෙන්න මේ F- කියන එක්කෙනා ඉන්න වෙලාවට කතාව සෑහෙන්න වෙනස් මේ HF පාවිච්චි කරද්දී. පුතේ මෙන්න මේ F- ජලයේදී වෙලා මොන ක්‍රියාවලියක් වෙනවද පුතේ? සජලනයක් වෙනවා. මෙන්න මේ සජලනය කියන ක්‍රියාවලිය පුතේ තාපදායකයි. එතකොට එතනොත් තාපයක් නිදහස් වෙනවා. අපි හිතමු එතනින් තාපය ඍණ 7ක් නිදහස් වුණා කියලා. ඍණ කියන්නේ පුතේ නිදහස් වෙනවා. එතකොට අපි දැන් අපේක්ෂා කරා 57ක්. මාර සීන් එක විඝටනයේ තාපය ගියාම 52යි. හැබැයි පුතේ සජලනයෙන් ආයි තව තාපයක් ලැබුණු හින්දා මේ අපි හිතමු තව 7ක් ආවම දැන් සමස්ත වශයෙන් මෙයාගේ අගේ කීයක් විතර වෙලයි? 59ක් වගේ වෙලා. ඔන්න එතකොට විභාගෙට ගියාම ළමයිට ඔළුව කැක්කුම හැදෙන තැනක් තමයි යෝග. හරි සමහර ළමයි දන්නේ නැහැ. මොකෝ කතාව මේ දෙන්නා පොදු වශයෙන්ම අම්ලෙකුයි භස්මිකුයි ක්‍රියා කළා 57යි කියලා අපි හිතනවා. හැබැයි පුතේ දුබල අම්ලයක් ඉඳලා යාගේ විඝටනයේට මේ එන තාපයෙන් කොටසක් වැය වෙනවා. මාර සීන් එක කියන්නේ මේ F- ට පොඩි විශේෂ හැකියාවක් තියෙනවා සජලණය වෙන්න. මෙයාගේ පුෂ්ටිකාරෝපණ ඝනත්වය වැඩි. ඒකයි පුතේ මෙයාට සජලණය වෙන්න පුළුවන්. එතකොට මෙයා තාපදායකයි පුතේ. එතකොට පුතේ ඇත්තටම 59ක විතර තාපයක් එනවා. අපි හිතුවේවත් නැති chance එකක් මෙයාටනේ. 57යි පුතේ ප්‍රබල වස්මාවක්. මෙයා සජලණය වුණ ගමන් අපි හිතපු නැති chance එකක් ඇවිල්ලා තව මෙයාට 7ක් එකතු වෙලා 59ක් වෙනවා. ඇත්තටම අපි හිතන්නේ 52ක් වගේ වෙයි කියලා. අර අහම්බෙන් ආපු chance එකකින්ද මෙයා 59ක් විතර වෙනවා. අහම්බෙන් එන ලක්කාරයක් මේ HF කියන්නේ. ඊළඟට හරි සාමාන්‍යයෙන් ආවොත් ඊළඟට පුතේ මෙයා අන්තිම කතාව මේක ටිකක් දැන් ඔය වගේම කතාවක් තමයි පුතේ දුබල අම්ලෙකුයි මේ දුබල භස්මෙකුයි ප්‍රබල අම්ලෙකුයි ආවත් ඔය වගේම කතාවක්. හරි ඒක අම්ලෙ මේ භස්මය විඝටනය වෙන අරකින් එන තාපේ කොටසක් වැය වෙනවා. ඒක නෙමෙයි මට වැදගත්. මොකද්ද මට වැදගත් කතාව? මේ සර් මට වැදගත් කතාව මෙයා අන්තිම එක්කෙනා දැන් තීරි දෙකක් ඉවරයි. තුන්වෙනි තීරියත් ওই විදිහටම අල්ලගන්න. හරි මම පළවෙනි එක්කෙනා විදිහට පාවිච්චි කරනවා පුතේ මේ ආන්නකෝ. හරි ප්‍රබල අම්ලයක් විදිහට මම පාවිච්චි කරනවා පුතේ HCl ඒක්වස්. හරි මෙයත් එක්ක මම ප්‍රතික්‍රියා HCl නෙමෙයි මම ප්‍රබල අම්ලයක් විදිහට පාවිච්චි කරනවා සල්ෆියුරික් ඒක්වස්. හරි සල්ෆියුරික් අම්ලයත් එක්ක පුතේ මම බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා. හරි එතකොට මේකේ ඵලයක් විදිහට මට හම්බෙනවා බේරියම් සල්ෆේට්. ඔන්න බේරියම් සල්ෆේට් කියන්නේ පුතේ අවක්ෂේපයක්. හරි අවක්ෂේපයක් ධන මේ OH ලා දෙන්නෙකු H ලා දෙන්නෙකු ඉන්නවා.
එතකොට සර් ඉතින් මෙතන ජලාණු කීයක් ඇති වෙන්න ඕනේ? දෙකක් ඇති වෙන්න ඕන. හරි. මොකද්ද සර් මේ පාර එන්න හදන්නේ? හරි. මේවා වෙනස් වෙන්න පුළුවන් දැන් මං කිව්වනේ මගේ පන්ති වල ඉන්න ළමයිට මං ආයි කෙස් ගහට වැඩේ ගොඩ දාලා දෙනවා. හරි. මෙයාට මම ඊළඟ අවස්ථාවේදී පාවිච්චි කරන්නේ සල්ෆියුරික් අම්ලයත් එක්ක. හරි. මම පාවිච්චි කරනවා සල්ෆියුරික් එක්ක මේක කලිනුත් පාවිච්චි කරා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මැග්නීසියම් ඒක්වස් මෙතනදී පුතේ දෙනවා මේ මෙතන පුතේ ලවණය ඇති වෙන්න ඕන මැග්නීසියම් සල්ෆේට් ලවණයයි. ඔයා දන්නවා මෙන්න මේක පුතේ බේරියම් සල්ෆේට් අවක්ෂේප වුණාට මැග්නීසියම් සල්ෆේට් අවක්ෂේප නෙවෙයි මේ OH ලා දෙන්නෙකුයි සර් S කෙනෙකුයි H ලා දෙන්නෙකුයි ඉදි මෙතනින් ජලාණු දෙකක් ඇති වෙනවා. සුලිත කරද්දී මේවා ලික්විඩ්. පුතේ හොඳට ආගන්න දැන් ළමෙක් කියයි සර් අපි මෙයාගේ පාවිච්චි කරන්නේ එකයි මවුල නම් මෙයාගේ පාවිච්චි කරන්නේ එකයි මවුල නම් මේ මෙතනින් H+ ලා කීයක් එනවා? මෙතනින් මේ සල්ෆියුරික් ලා H+ ලා දෙන්නෙක් දෙනවා. මෙයාගේ පුතේ OH ලා දෙන්නෙකුත් දෙනවා. හරි. OH ලා දෙන්නෙකුත් දෙනවා. එහෙනම් බලන්න. හරි. එහෙනම් ජලාණුත් කීයක් ඇති වෙන්න ඕනේ? දෙකක් ඇති වෙන්න ඕන. හරිනේ සර් කලින්ම ලිව්වනේ. හරි ජලාණු දෙකකුත් ඇති වුණා. එහෙනම් පුතේ මේ එක ජලාණුවක් ඇති වෙද්දි තාපය 57ක් පිට වුණා නම් මේ ජලයේ මවුල එක එක එන මෙතෙන් ජලයේ මවුල කීයක් ඇති වුණා? දෙකක් ඇති වෙන්න ඕන. පුතේ එකකින් 57ක් ආව නම් මේ වගේ කීයක් එන්න ඕනේ? දෙකයි. එහෙනම් සර් අපි මේකෙදි හරි 114ක් විතර හැදෙයි කියලා හිතනවා. හරි පොඩි කතාවක් තියෙනවා මම ඉස්සරහට කියන්නම්. සර් මෙයාගෙත් එහෙමයිනේ. එක මවුලේ ගත්තා නම් මෙයාගේ මේ එක මවුලේ ආව නම් මෙයාගෙත් එන්නේ පුතේ 2H+ මෙයාගේ පුතේ 2OH- ඒත් ජලාණු දෙකක් ඇති වෙනවා සර්. ඉතින් එකකට 57 නම් සර් දෙකක් එද්දි 114ක් විතර එන්න ඕනනේ. හරි. ඔව් ඒකත් හරි. එතකොට ළමයි කියේ සර් ඉතින් මොන මවුලකටද එහෙනම් දෙන්නගෙන් එක්කෙනෙක් ලියන්නේ තෝ දෙන්නම ලිව්වේ. හොඳට අහගන්න පුතේ. මෙයාගේ අපි 114ක් අපේක්ෂා කරාට පුතේ මෙයාගේ 114කට වඩා වැඩි 117ක් විතර වෙනවා. ළමයි කනවා ඇයි සර් එහෙම වෙන්නේ? පුතේ එහෙම වෙන්න හේතුව පුතේ මෙන්න මේ අවක්ෂේපයක් හැදෙන ක්‍රියාවලියක් මොන ක්‍රියාවලියක? තාපදායකයි. එතකොට අමතර තාපයක් එනවා. අපි හිතමු 3ක තාපයක් නිදහස් වුණා කියලා. එහෙනම් මුළු තාපය කීයක් එනවද? 117යි. මෙතන අවක්ෂේප හැදුන්නේ නැති හින්දා මෙතන තාපය 114ෙම තියෙනවා. හරි. ඔන්නෝ තමයි සමහර ළමයිට බැරි විභාගෙට ගියාම සෑහෙන්න අමාරුයි වැටෙනවා ළමයි මේව දන්නේ නැති වුණාම. තාප විපර්යාස වල සිදුවෙන මේ අවක්ෂේපයක් ආවම සජනනයක් ආවම කොහොමද තාපය වෙනස් වෙන්නේ? හරි. ඔන්නවාට කෙස් ගහට උගන්වලා ඇති. මේ වෙලාවේදී තාපය මෙයාට වඩා වැඩි වෙන්නේ හේතුව බේරියම් සල්ෆේට් අවක්ෂේපයක්. හරි. මෙයාගෙන් පිට වෙන තාපයෙන් මෙයාගේ 117ක් විතර වෙන අවක්ෂේපයක් ඇති වෙද්දී පුතේ හරි ඒක තාපදායක ක්‍රියාවලියක් අපි අපේක්ෂා කරනවට වඩා මෙයාගේ තාපය වැඩි වෙන්න ඕනේ. මෙයා අවක්ෂේපයක් නෙවෙයි. හරි. ඒකින්ද පුතේ මෙයාගෙන් එහෙම තාපයක් එන්නේ නැහැ. හරි. ඒකින්ද මෙයාගේ 114යි අපි අපේක්ෂා කරන ගාන මේක. හරි. හරි. අපි මේකේ පාස් පේපර්ස් ටිකටත් යමු පුතේ. හරි. මේකේ පාස් පේපර්ස් තියෙන 2009 සහ 2011. හරි. මේක නම් තුත් විසඳමු.